රිලැක්ස් රීඩර් සාහිත්‍ය කතිකාවත අදත් ඔබේ ආලින්දයට එනවා. අද අපේ විශේෂ වැඩසටහනක්. මේක විශේෂයෙන්ම මං කිව්වේ ඇත්තටම කිව්වොත් අද අපේ ආගන්තුකයා ඔබ හොඳින් හඳුනන ආගන්තුකයෙක්. මේ විශේෂ වැඩසටහන වෙන්නේ ඩීමන් ආනන්ද. ලංකාවේ රහස් පරීක්ෂක කතා ශානරයේ තරුවක් යයි කිව හැකි මට්ටමේ ජනප්‍රිය ලේඛකයෙක් ඩීමන් ආනන්ද මහතාගේ 14 වන සංවත්සරය. අපි අද ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ප්‍රකාශයට පත් කරනවා. රිලැක්ස් රීඩර් මේ වැඩසටහන ඉදිරියට ගෙනියන්න ඔබ හොඳින් හඳුනන අද වන විට තරුණ රහස් පරීක්ෂක නවකතා කියන්නේ රහස් පරීක්ෂක නවකතා ලියන තරුණ ලේඛකයෙක් වශයෙන් හඳුන්වා දිය හැකි මීට පෙරත් ඔබ හමුවට ජයසංක කරුණරත්න අප හමුවට පැමිණ සිටිනවා. මේක විශේෂ වැඩසටහනක්. ජයසංක ඔබට පැවරෙනවා කෙටියෙන් කියන්න අපිට කොහොමද ඩීමන් ආනන්ද තමන්ගේ මේ කියන්නේ තමන් ඔහුගේ ජීවිතේ මුල් අවස්ථාවන් කොයි විදිහටද ගෙවුනේ කොළඹට ආවේ කියලා. ඔව් ඩීමන් ආනන්ද කියන චරිතය ගොඩනගන්නේ ඇත්තටම යාගේ උප්පත්ති සිද්ධ වෙන්නේ මාතර. මාතර තමයි යාගේ ගම. මාතර බණ්ඩත්තර. යා 1933 මාර්තු 30 වෙනිදා තමයි මෙලොව එළිය දැකලා තියෙන්නේ. එහෙම මාතර ඉපදිලා අතර ගමේ හැදිලා වැඩිලා යා බණ්ඩත්තර රජයේ පාසලෙන් එක වසර සහ දෙක ශ්‍රේණිය ඒ කියන්නේ ප්‍රාථමික අංශයේ එක වසර දෙක වසර හදාarලා තියෙනවා. ඊට පස්සේ එහෙම ඉන්නකොට යාගේ මේ කොළඹ හිටපු මාමා කෙනෙක් කොළොන්නාවේ එයා ඩීමන් ආනන්ද මහත්මයාව කොළඹ එක්කන් එනවා කොළොන්නාවේ ආනන්ද මේ විද්‍යාලයට ඇතුළත් කරන්න. එතකොට මේ ඩීමන් ආනන්ද මහත්මයාගේ විතර දැන් පාසල් කාලේ ඒ කියන්නේ උසස් අධ්‍යාපනය දක්වාම කොළොන්නාව ආනන්ද විද්‍යාලයෙන් තමයි උසස් පෙළ දක්වාම හදාරන්නේ. එතකොට ඒකට සම්බන්ධ වෙන්නේ එයාගේ මාමා. එයා මාමා තමයි ඉතින් එයාව කොළඹට එක්කගෙන එන්නේ. එක්කගෙන ඇවිල්ලා ඊට පස්සේ එතනින් තමයි යාගේ මේ සාහිත්‍ය කරන පොඩි කාලේ ඉඳලා මෙයා සාහිත්‍යයට ගොඩක් ඇල්මක් දක්වපු පුද්ගලෙක්. ඔව්. විශේෂ ඇල්මක් තිබ්බ යාගේ විශේෂ හැකියාවන් තිබූ චරිතයක් අපි ඒක දැන් කතාවට ලක් කරනවා. ඩීමන් ආනන්ද මහතා ඊට පස්සේ මේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙනවා. ඔය කියන්නේ යාගේ ඒ කියන්නේ මේ බොහොම පොඩි කාලේ ඉඳලා මෙයා අර බොහොම අතර අහුවෙන හැමදේම කියවපු කෙනෙක්. ඒක අර ගොඩක් කර භාෂාව ගැන එහෙම යාගේ හොඳට කියවීම තුළ ද්විභාෂා ඥානය මෙයා ඒ කාලේ කොහොමද උකහාගෙන තියෙනවා පොත්පත් හරහා. ඉතින් එහෙම ඉඳලා ඊට පස්සේ යා ඉස්සර අවුරුදු 12 13 වගේ වෙනකොට සිංහල ජාතිය පුවත්පත. මම හිතන්නේ පියදාස සිරිසේන. ඔව් ඒ එතුමාගේ අනුග්‍රහයෙන් මම හිතන්නේ ඒක ආරම්භලා තියෙනවා. ඒතකොට ඒ පුවත්පතට සම්බන්ධ වෙලා ඒකට ලිපි සපයුමේ තමයි මුලින්ම එයා සිද්ධ කරලා තියෙන්නේ. ලේඛකයෙක් අංකුර වෙන අංකුරම ලේඛන කාර්යය ඒක තමයි. ඒක තමයි. මොකද අපි හිතුවට දැන් බලන්න ගොඩනැගුණු හැටි. ඔහු සිංහල ජාතිය පුවත්පතෙන් ගොඩනැගෙන්නේ. ඔව්. ඊට පස්සේ කතාව කොහොමද යන්නේ? ඊළඟට ඔහු දැන් සිංහල ජාතිය පුවත්පතට එහෙම ලිපි සපයලා එතකොට දැන් ඔහුට දැන් මේ අර දිගට කියවන කෙනෙකුට කොහොමත් අර එනවනේ එකක් ලියන්න ඕන කියලා. කියවීමේ අර පරිමපල්හේ තියෙන්නේ කියවීමේ කියන ලිවීමනේ. ඉතින් අර ඔහුටත් හිතනවා මම ලියන්න ඕන කියලා. ඉතින් අර ලිවීමේ කාර්යය ඔහු ඇත්තටම ආරම්භ කරන්නේ කියන්නේ සමහරට මේ බලන් ඉන්න ප්‍රේක්ෂකයෝ සමහර දන්නා ඇති. ඔහු ඇත්තටම මුලින්ම ඔහුගේ කාර්ය වෙලා තියෙන්නේ ලියෝ ටෝල්ස්ටෝයිගේ යුද්ධය හා සාමය කියන කෘතිය පරිවර්තනය කිරීම. ඔව්. ඒකම දැන් වසර දෙකක වගේ කාලයක් එතුමා වැය කරලා තියෙනවා. ඒ කියන්නේ පරිවර්තනය කරන්න ඒ කරලා තියෙන්නේ කුප්පි ලාම්පුවක ආධාරයෙන් කියලා තමයි එහෙම දැනගන්න තියෙන්නේ. ඒ කියන්නේ බොහොම අමාරුවෙන් තමයි ඒක කරලා තියෙන්නේ. හැබැයි ඉතින් ඊට පස්සේ ඒක කරලා ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ ඒ කාලේ හිටපු ප්‍රකාශක කීප දෙනෙක් ළඟටම අරගෙන ගිහලා තියෙනවා. එහෙම අරගෙන ගියාට ඒක ඉතින් අර එතුමා අංකුර ලේඛකයෙක්නේ. ඉතින් ඔහුව පිළි අරගෙන නැහැ මේක ලේඛකයෙක් විදිහට ඉතින් මේක හොඳ මේ වැඩක් කියලා කවුරුත් එතනින් පිළි අරගෙන නැහැ. අංකුර ලේඛකයන්ට කවදත් වෙන වැඩක් ඕක. අනිවාර්යයෙන්ම ඉතින් වර තමයි එහෙම දේවල් තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඉතින් ඒක මම හිතන්නේ අතීතේ ඉඳලා වෙන කරන සම්ප්‍රදායික විදිහට යන දෙයක් වගේ. ඉතින් එතුමා එතනින් ඒ ලේඛනයෙන් ඉතින් අර සම්භාව්‍ය ලේඛනයෙන් එතුමා කලකිරලා ඒක පැත්තකට දාලා තියෙනවා ඒ සිද්ධියෙන් පස්සේ. එතකොට දැන් අපි හඳුනන ඩීමන් ආනන්ද බලන්න. ඔහු මුලින්ම පරිවර්තනයේ කටයුත්තකට රට ගහන යුද්ධය හා ලියෝ ටෝල්ස්ටෝයිගේ සම්භාව්‍ය නවකතාව. එවැනි තැනකින් ආපු ඩීමන් ආනන්ද දැන් කොහොමද ජයශංක මේ ඩීමන් ආනන්ද චරිතය ඊට පස්සේ මේ අපි මේ දැන් හඳුනන මේ රහස් පරීක්ෂක කතා
ගොන්නට මාර කතා චක්‍රවර්ති බවට පත් වෙන්න. ඔව් ඇත්තම කියනවා නම් දීමන් ආනන්ද මාර කතා චක්‍රවර්ති කියන අපූර්ව නිලලාමයක් උන් ලැබීම ඇත්තටම ඉතින් මේ අපේ ඉන්නේ අර ඔහු කලින් ගිය ප්‍රකාශක මහත්වරුන්ට ඉතින් ස්තුතිවන්ත වෙනවා. මොකද ඔවුන් ඔහුගේ දා කෘතිය පිළිගත්තා නම් අද මාර කතා චක්‍රවර්ති කෙනෙක් නැහැ. අපිට ඉන්නේ සමහරට ප්‍රවීණ පරිවර්තක දීමන් ආනන්ද වගේ කෙනෙක් සිටි. නමුත් මාර කතා චක්‍රවර්ති කෙනෙක් බිහි වෙන්නේ නැහැ ලංකාවේ. අපිට අලුත් චානලයක් හම්බ වෙන්නේ නැහැ සාහිත්‍යයට. ඔය කියන්නේ ලංකාවේ අර වෙනම අර ස්ප්‍රෙඩිං ද රීඩිං හැබිට් කියලා ඉස්සර අර ලිපියක් ගිහිලා තියෙනවා. ඒ කියන්නේ එතුමාගේ මේ ලේඛනකාරය ගැන මේ ඩේලි මිරර් පුවත්පතේ අර එතකොට ඇත්තටම අර කියවීම පුරුද්ද කියන දේ අර එතුමා හරහා අර ගොඩනැගුණ කියලා ඒ කාලේ මතවාදයක් තියෙනවනේ. ඒ වගේ දේවල් ඇත්තටම සමහරට බිහි වෙන එකක් නැහැ. එතුමා මාරක් කතා චක්‍රවර්ති නොවුනන. ඒ කියන්නේ බොහෝ ප්‍රකට ලේඛකයන් කියන කතාවක් තමයි ඒක පුරුද්දට කියනවා වගේ ගොඩක් අය කියන දෙයක් මේ වගේ තැන්වලට අද කියනවා. මම කියවීමට පුරුදුනේ ඩීමන් ආනන්දගේ පොත් කියවලයි කියලා. නමුත් ජයසංග පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන් සමහරවිට ඒක කියන්නේ පොඩි අගතිගාමී හැඟීමකින්. ඒ ඩීමන් ආනන්දගේ පොත් කියවීම නිකන් දෙමව්පියෝ තහනම් කරලා තිබුණා වගේ පසුබිමක් ඔවුන් සමහරට දැන් ඇත්තරම දැන් ඩීමන් ආනන්ද මහත්මයාගේ දැන් අර සම්භාව්‍ය සාහිත්‍යය තුල කලකිරීම අතනින් ඇති වුණාට පස්සේ එතුමා ඊට පස්සේ කාලයක් එතුමා මන්දිර රැකියාවක් සොයමින් ගත කරන කාලයක් එනවා. එතුමා මරදාන අවට තමයි එතුමා ජීවත් වුනේ. ඉතින් ඒ කාලෙදී එතුමා ඔය එක එක තැන් වලට ගිහිල්ලා ඉතින් ඔය විම රස්සාවක් හොයන අතරතුරේ එතුමා මම හිතන්නේ අර ලැබිච්ච නිකන් විවේක කාලයක වගේ අර අලුත් කඩේ උසාවියේ ඒ කාලේ අහපු ප්‍රසිද්ධ නඩු සතාසියම් නඩුව ඒ වගේ නඩු වර ඒවා අර නිකන් පිටස්තරයටත් ඔය මිනිමරුම් සම්බන්ධ නඩු අර පිටස්තරයටත් ගිහිල්ලා අහගෙන ඉන්න පුළුවන් නේ. ඉතින් අර එතුමා අර ගිහිල්ලා අර බංකුවල වාඩිලා ඒවා අහගෙන ඉන්නවා. ඉතින් අර ඒව අහගෙන ඉන්නකොට යාට නිකන් හිතුණලු මේක මේක ෂෝක් වැඩක්. මේක මේ මිනිස්සුත් හරි කැමතියි. මොකද ඒ කාලේ ඇත්තටම දැන් අද කාලේ නම් ඉතින් මේ මිනිමරීම සිල්ලර දෙයක් බාටපත් වෙලානේ. නමුත් අර ඒ කාලේ අර ඝාතනයක් කියන දේ බොහොම නිකන් මිනිස්සු කම්පණයට පත් කරන දෙයක් නේ. ඉතින් අර ඒකත් එක්ක ඒ කාලේ සමහර කවිකොල කියලා දෙයක් ආවා. ඉතින් අර ඒ වගේ සංස්කෘතිය කාලේ ආවනේ. ඉතින් කවිකොලයකින් කියන්න ඕනේ දෙයක් වෙනවා ඒක. ඔව් ඉතින් අර ඒ වගේ ආපු දෙයක් ඉතින් මිනිස්සු ඒ කියන්නේ බොහෝ කාලයක් කතා බහට ලක් කරන දෙයක්. ඉතින් අර ඉතින් ඩීමන් මහතාට එතුණා මේක ඇත්තටම දැන් මේක ඇත්තට මිනිස්සු කියවන්නත් කැමතියි මේ වගේ දේවල්. ඉතින් මේ වගේ දෙයක් ආශ්‍රයෙන් නිර්මාණයක් කරොත් සමහරට මිනිස්සු මේක වැළඳ ගන්න පුළුවන් කියන තැනකට ඩීමන් ආනන්ද මහතාගේ මනස ගෙන ආවා. ඔව් ජයසංග එතන වෙන්නේ නැත්තේ ඩීමන් ආනන්ද එතන ඒ සිදුවීම් වල කතා රසයක් දකින්නත් ඇති මං හිතනවා. පැහැදිලිවම. ඒ කියන්නේ ඔහුට ඒ කියන්නේ දැන් මේක අර නාටකීය ස්වරූපෙන් ඔහුගේ ඔළුවට වැටෙන්නේ නැති. මොකද ඒක අර ඒක නඩුව අහනකොට ඒකේ විත්තිකාරයන්ගෙන් ප්‍රශ්න කරන විදි හරස් ප්‍රශ්න ඒවත් එක්ක යාට මේක තුලින් හොඳ කතාවක් ගොඩනගන්න පුළුවන්. මේ කතාවලට මිනිස්සු කැමති වෙයි කියන දේ යාගේ ඔළුවට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ හරහා තමයි යා මුලින්ම ඊට පස්සේ අර මුලින්ම යාගේ ඔය මාරක් කතාවක් විදිහට ඉස්සලා මෙලි දක්වන්නේ ගන්තර හොල්මන කියන කතාව. ඒක නදීකේ ප්‍යාර් කියලා හින්දි චිත්‍රපටයක් ගන්න. ඒ හින්දි චිත්‍රපටයේ ආශ්‍රයෙන් තමයි ලියලා තියෙන්නේ. ගන්තර හොල්මන කියන පොත. ඒක තමයි මුලින්ම ඔය මාරක් කතාවක් විදියට ඒක එළිදක්වලා තියෙන්නේ. ඒක කරලා තියෙන්නේ ඉස්සර ඒ කියන්නේ ප්‍රසිද්ධ අපේ ගුණසේන ප්‍රකාශන සමාගම ඉදිරියේ අර පොඩි පේමන්ට් එකේ පොත් විකුණලා තිනවා ලුයිස් අයියා කියලා මේ ප්‍රකාශක මහත්මයෙක්. ලුයිස් අයියා කියලා තමයි කියන්නේ. කියන්නේ බොහොම ඒ කියන්නේ ක්ෂේත්‍රය දන්නේ එහෙමයි. එතකොට එයා තමයි මුලින්ම එයාගේ අර ගන්තර හොල්මන කියන පොත බාර අරගෙන මේ මුද්‍රණය කළා තියෙන්නේ. මම හිතන්නේ ලුයිස් අයියත් එකෙන් යම්කිසි ප්‍රතිලාභයක් ලබන්න ඇති. පැහැදිලිවම ඒ කියන්නේ එතනින් තමයි මේ ලංකාවේ අර මාරක් කතාව කියන දේ ඔය හැරවුම් ලක්ෂයක් පටන් ගන්න මේ ගන්තර හොල්මනින්. ඒතර ඒකට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරات එක්ක තමයි ඔහුගේ පෑන දිගටම වෙඩි වගේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. මේ අපූර්ව කතාවක් ප්‍රත්‍යක්ෂයෙන්ම ඒ බාන්නේ ඒ සමාජ සංස්කෘතිය හැටි ඒ පේමන්ට් එකේ ඒ ලුයිස් අයියා ඒ වගේ පෑන වෙඩි වගේ ක්‍රියාත්මක වූ මේ ඩීමන් ආනන්දේ කතාව. ඇත්තට මේක හරි අපූර්ව මේ මම හිතන්නේ ජයසංක ඔයා මම හිතනවා ජයසංක ඔබ මේ පිළිබඳ හැදෑරීමක් කරලා තිනවා. ඩීමන් ආනන්ද පිළිබඳව විශේෂ වගකීමක් ඔබ අරගෙන තියෙනවා. ඇත්තම කියනවා නම් මේ ඩීමන් ආනන්ද සහ මම කියන මේ ගැන චුට්ටක් කිව්වොත් මම ඉගෙන ගත්තේ මාතා රාහුල විද්‍යාලයේ. එතකොට 6 වසරේදී මේ අපේ පාසල් ශිෂ්‍යයෝ අපේ ඒතර අර පන්ති 5 වසරෙන් අලුත් පන්තියට ආවට පස්සේ අලුත් ශිෂ්‍යයෝ ගොඩක් අපිට මුණ ගැහෙනවා. ඒ මේ හිටපු ශිෂ්‍යයන් අතරින් එක්කෙනෙක් අරන් එනවා මේ මොකද අපිට කොහොමත් ඉස්සර ඉඳලම අර කියවීමේ පිස්සුව මට ඉතින් පොඩි කාලේ ඉඳලම තිබුණා. ඒක කොහොමත් පොත් කියෙව්වා. එක ශිෂ්‍යයෙක් අරගෙන ඇවිල්ලා තිබුණා. ඔහු හැබැයි එච්චර පොත්පත් වලට හැම කැමති කෙනෙක් නෙමෙයි. ඔහු හැබැයි අර නිකන් අර පොත්පත් කියවන ළමයි අර පිස්සු වට්ටනවා වගේ. මම මගේ ළඟත් පොත් තියෙනවා කියලා පෙන්නන්න පොඩි පොත් වගේක්. ඔය පොඩි පොත් ටික තමයි ඔය වවුලා අන්දරහස් පරීක්ෂකයා මාර කැටසැකිල්ල
පාවෙන මිනි පෙට්ටිය. ඔය පොත් හතර. නම් ඒවා. ඔව් ඒ බොහොම පොලි සහ අනිත් එක ඒ එතෙක් මෙතෙක් මට මේ වැද්දිකනේ කවදාවත් දැකලා තිබිච්ච නැති පොත්. ඉතින් අපි දැන් පොත් වලට කොහොමත් කැමති නිසා ඉතින් මේක හරි අමාරුවේ ඉතින් මේ අර ඒතකොට දැන් අගේ කරනවත් වැඩි දෙන්නෙත් නැහැ. පස්සේ ඉතින් බොහොම අමාරුවෙන් යාප්පුවෙන් ඉල්ලගත්තාට පස්සේ ගත්තම ඩීමන් ආනන්ද කියන නම මුලින්ම දකින්නේ එතන. දාන ඒ පොත්වල කවරත් හරි වෙනස් නිකන් අර බොහොම බලපු ගමන් නිකන් හිතට වදින බොහොම සස්පෙන්ස් කවර එහෙම ඇඳලා කවර ඔව් තියෙන්නේ. ඉතින් අර ඒවත් එක්ක මේ කියවුම මේ කතාව හරි වේගෙන් ගලාගෙන ගියා. මේක මට එක රැයින් මෙතුමා මගේ ඇඟට බද්ධ වුණා. ඇත්ත වශයෙන්ම ඔව්. ඒ බද්ධ වීම ඒ බද්ධ වීම අර අපූර්ව බද්ධ වීමක්. ඊට පස්සේ ඔහුත් රහස් පරීක්ෂයක් කතා කරලා චෙක් කරනවා. නමුත් අපි දිගටම ඩීමන් ආනන්ද මතගෙන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි යනවා කෙටි විරාමයකට. විරාමයට පෙර අපි කතා කරපු ජයශංකගේ ඒ බද්ධ වීම ඒක ඇත්තටම හරි අපූර්ව කතාවක් මේ යන්නේ. මොකද මේ ජයශංක කියන්නේ ඇත්තටම ඩීමන් ආනන්ද මේ මම හිතනවා මම මගේ වචනෙන් කිව්වොත් ඔහු ජීර්ණය කරගත්ත පුද්ගලයෙක්. හොඳයි අපි එතනින් කතා කරමු. දැන් ඒ කියන්නේ උදේ ඩීමන් ආනන්දයන් දැන් එතකොට ලුයිස් අයියා කියන ඒ ප්‍රකාශක මහත්මයා හරහා එතකොට මේ ලේඛනයට පිවිසෙනවා. හැබැයි ඔහුගේ මේ ලේඛනයේ තියෙන මේ උපරිම තලයේදී ඔහුට උදව් කරන මේ උපරිම තලයක් යාම සඳහා ඔහු උදව් කරන්නේ ඔහුට ලිංගම් කියන දෙමළ මුදලාලි මහත්මයෙක් ඉඳලා තියෙනවා ඉස්සර මර්දානේ දැන් මම එල්ෆින්ස්ටන් එක හරිය තමයි ඔහුගේ කඩේ තිබිලා තියෙන්නේ. ඉතින් අර මේ ඒ ලිංගම් මුදලාලිට තිබිලා තියෙන පොඩි සුරුට්ටු කඩයක්. ඔහු ඒතරේ පොත් ප්‍රකාශනය පොඩි ඒ ප්‍රකාශන එහෙම කළා දෙනවා. ඉතින් ඔහු ඩීමන් ආනන්ද මහත්මයාගේ මේ හැකියාව දැකලා ඔහු ඩීමන් ආනන්ද මහත්මයාට අත දෙනවා. ඒ කියන්නේ ඔයා මට පොත් කරන්න කියලා ඒ අවස්ථාව ලබා දෙනවා. ඉතින් එතනින් එහාට ඔහුගේ පෑන බොහොම වේගෙන් ක්‍රියාත්මක වෙලා ලිංගම් මුදලාලි වෙනුවෙන් ඔහු විශාල කෘති සංඛ්‍යාවක් සිද්ධ කරගෙන යනවා. මොකද ඩීමන් ආනන්ද ඇත්තටම සාහිත්‍යකාරය අපි ගත්තොත් එහෙම ඔහුගේ පටන් ගන්න 60 දශකයෙන් පටන් ගන්න. අරගෙන 70 මොහොම මේ දශකයක් තුල තමයි ඔහු මේ ඇත්තටම මේ කියන්නේ මේ අරාබි සොල්ලාසට වඩා තවත් කතා අරාබි සොල්ලාස 1001යිනේ. ඔහු ඊට වඩා පොත් 14ක් වැඩි ලියලා තියෙනවා. ඔතන ආසියාවේ සමහර වාර්තාගතම ලේඛකයා හැබැයි මේ අනුස්මරණයක් නැති ලේඛකයා. සහ මේ කාලයක් කතාවක් ඒක. ඔව්. ඉතින් අර ඒක තමයි තියෙන්නේ. ඉතින් අර එතුමා ඊට පස්සේ එතනින් එහාට දැන් ඊළඟට ඔහුගේ දැන් ඊළඟට දැන් ඔහු ලිංගම් මුදලාලි ඔහුගේ දැන් මේ ලේඛනයට අත දුන්නාට පස්සේ ඔහුගේ දැන් මේ ලිංග මුදලාලි හරහා ඔහුගේ මේ ප්‍රකාශනය සහ ඊළඟට කරුණාරත්න කියලා සමාගමට ඔහු ලියනවා. ඊට පස්සේ ඔහුගේ දැන් මේ කාර්යය දැන් මෙහෙම දිගට යනකොට එක කාලෙකදී අර මේ කොළවල මුද්‍රණ වියදම් වැඩි වෙනවා. ඒ කාලෙදී මොකද ඩීමන් මම හිතන්නේ 70 දශකයේ වෙනකොටද. ඔව් 70 දශකයට ආසන්නකොට ওই මුද්‍රණ වියදම් වල වෙනසක් ඇති වෙලා අර රජයවල් පෙරලා එතකොට අර එහෙම වෙච්ච කාලෙක මොකද ඩීමන් අහත අතර ජීවිතය දෙන කාලේ ආශ්‍රය කරන්න මට අවස්ථාවක් ලැබුණා. ඉතින් අර ඔහුත් එක්ක මම මේ සාහිත්‍යකරණ ගැන කතා කරා. මොකද මම ඉතින් ඔහුගේ උන්මාදයෙන් පෙලිච්ච පුද්ගලෙක් නේ. ඉතින් මම ඔහුගේ ඒක නිසා ඉතින් ගිහිලා විස්තර අහනට පස්සේ මේ ඊළඟට තමයි ඔහුගේ මේ අර ඔහුට ලැබිච්ච අර ලේබලයක් නේ 775 ලේඛකයා. අනිත් අර පේමන්ට් ලේඛකයා අර එහෙම ඒකට හේතුව දැන් ඊළඟට දැන් මේ අර කොළවල දැන් අර මිල අධික වීමත් එක්ක අර මේ කලෙයි මගල් කියලා සමාගමකින් ඔහු පොත් මුද්‍රණය කරන පටන් ගත්තා. ඒ වර 775 පොත් විදිහට තමයි ඔන්න මේ එන්නේ පාඨකයා හරහා. දැන් මුලින් අර රුපියල් 2 එහෙම පොත් වලට 775 පොත් වලට තමයි ඊට පස්සේ කලෙයි මගල් කියන සමාගම හරහා එන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක අනිත් සමාගම් වලුත් ඒ 775 ඒක ඉස්සරහට ගෙනියනවා. ඒක අර ඇතරේ අඹුවගේ ලේවිවාසය කියන පොත් තමයි මුලින්ම කලෙයි මගල් කියන සමාගමෙන් එළියට එන්නේ. ඩීමන් ආනන්ද. ඔව් 775 මුලින්ම පොතක් විදියට. එතනින් තමයි ඔය මුලින්ම ඔය ඒක මේ 775 පොතක් විදියට මුලින්ම එන්නේ අඹුවගේ ලේවිවාසය කියන පොත. ඒක කලෙයි මගල් කියන සමාගමෙන් ප්‍රකාශයට පත් කර පොතක්. ඉතින් එතකොට ඔය කරුණාරත්න සමාගම කලෙයි මගල් ලිංගම් මුදලාලි ඒ වගේ ගොඩාක් දෙසන සන්රයිස් ප්‍රකාශකයෝ එහෙම ගොඩාක් ප්‍රකාශනය හරහා ඉතින් ඩීමන් මහතා තමන්ගේ සාහිත්‍ය දිගට කරගෙන යනවා. ඉතින් ඔහුගේ ශාන්රය උනේ මාරක කතා කියන්නේ රහස් පරීක්ෂක කතා, ත්‍රාසජනක නවකතා සහ භීෂණ නවකතා. ඔය හැම වර්ගෙම කතා ඔහු ඉතින් මේ විවිධ ප්‍රකාශකයෝ හරහා ඉතින් මේ පාඨක සමාජයට මුදා හැරියා.
හැබැයි ඇත්තටම එතන තියෙනවා මෙහෙම දෙයක්. දැන් ඇත්තටම ජයශංකගේ මේ විස්තරය ඉතා පැහැදිලි. හොඳ රිසර්ච් එකක්, සමීක්ෂණයක් එකතු කිරීමක් කරගෙන තියෙනවා. දැන් එතන ඇත්තටම මේ දීමන් ආනන්ද ඇත්තටම රහස් පරීක්ෂක කතා ශානරය ඇතුළේ විවිධ කතා ලියනවා නේද ජයශංක? දැන් කතා විවිධත්වයක් තියෙනවා. දැන් ඔහුගේ ඇත්තටම කිව්වොත් හුදෙක් එකම විදිහේ මරණයක් නෙවෙයි. විවිධාකාර කතා රසයක් ඔහු ඉදිරිපත් කරනවා. ඇත්තටම දැන් ඔහුගේ දැන් මොකද ඔහු ඇත්තටම ගත්තොත් එහෙම දැන් හොඳ ඔහු ද්විභාෂා ඥානයක් තිබිච්ච හොඳ පුද්ගලයෙක්. මොකද ඇත්තටම දැන් මේ අර ලංකාවේ අර විචාර කලාවේ තියෙන අවිචාරවත් බව නිසා ඔහුට පහර එල්ල කරාට මොකද ඔහුගේ ඇත්තටම ලේඛනය ඇත්තටම හැදෑරුවොත් ඇත්තටම මේ මොකද දැන් ඒ ලේඛනයට දැන් අර මේ කියන්නේ ගොඩක් අර බොහොම අර අභව්‍ය පහරවල් එල්ල කළ දෙනවා. හැබැයි නමුත් ඒ වගේ සමහර ඇත්තටම පදනමක් නැහැ. නමුත් ඇත්තටම ඩීමන් ආනන්ද අධ්‍යයනය කරපු කෙනෙකුට තේරෙන හොඳ ද්විභාෂා ඥානයක් තිබිච්ච කෙනෙක්. මොකද ඔහු බටහිර සාහිත්‍යය ගොඩක් ඇසුරු කරපු කෙනෙක්. ඉතින් බටහිර චිත්‍රපටි බලපු කෙනෙක්, බටහිර සාහිත්‍ය ඇසුරු කරලා තියෙනවා. ඉතින් අර ඔහු ඒ ආభాෂයෙන් ඔහු විවිධ කතා නිර්මාණය කරලා තියෙනවා. මොකද ඔහුගේ ඉතින් ඩ්‍රැකියුලා කතා ඒවා ඇවිල්ලා තිරනාටක සුරින් අර මුද්‍රණය වෙලා ආපු ඒ කෘතීන් වල පරිවර්තන. ඒවා ඇවිල්ලා අර පෑන් බුක්ස් විදියට ආපු චූටි පොත් වගේක් තිබුණා. ඉස්සර ඔය ඒ ෆිල්ම් ස්ක්‍රිප්ට් එකකින් කරපු නවල්ස් වගේ. ඒතර ජිමි සැන්ක්ස්ටර්, ජෝන් එන් සැන්සම් වගේ ඒ බටහිර ලේඛකයෝ තමයි ඒවා තිරනාටක අසුරින් කෘතිය කරේ. ඒ කෘති අර කාගිල්ස් මිලර්ස් වගේ පොත් සාප්පු වලින් දීමන් ආනන්ද මහත්මයා අරගෙන ඒව පරිවර්තන කරපුවා තමයි ලංකාවේ කරේ. ඊට පස්සේ නමුත් අර ලංකාවේ තින් අර ඉන්න මිනිස්සු ඒකේ දිගක් පළලක් ඒ කාලේ හොයන්නේ නැතුව මේක මේ රැයට චිත්‍රපටි බලලා උදේට කතා ලියනවානේ. එහෙම ඇත්තටම ලියන්න බෑ. ඉතින් එහෙම රූපරාව මතක තියාගෙන ලියන්න පුළුවන් දෙයක් නැහැ. මොකද දීමන් ආනන්ද ඔබට එහෙම කියලාත් තියෙනවා. අනිවාර්යයෙන්ම එතුමා මට කිව්වා එහෙම මමත් ඕක ඇහුවා එතුමාගෙන්. මොකද ඔහු ගැන කවුරු කියපුවම එයා පොත් ලියන්නේ එහෙමයිනේ. අර රැට චිත්‍රපටි බලලා උදේට කතාව ලියනවනේ. ඊටම අවරගණීය මට්ටමින් එහෙම තමයි කියන්නේ. නමුත් නමත් ඔහු මොන පිස්සුද මේ ජයශංක මේ කීයටවත් මේ එහෙම මේව කරන්න බෑ. මේක මේ මම කරේ මෙන්න මේ විදිහටයි කියන එක ඔහු මට විස්තර කරලාම කිව්වා. ඒක ඇත්තට මමත් ඒක ප්‍රායෝගිකව අත්විඳා එහෙම කරන්න බෑ කියන එක මම තේරුම් ගත්තා. ඒක කරන්න බෑ ඇත්තටම. ඉතින් නමුත් ඔහු සාහිත්‍ය කරන්නේදී ඇත්තටම ඔහුගේ මේ වේගවත් සාහිත්‍යයක් ඇත්තටම ඒ කියන්නේ හැබැයි ඒ හැම පිටුවක්ම හරි වේගවත් සහ මිනිසුන්ට ඒ කියන්නේ ඒ අකුරු දැන් අපි හැමෝම ඇත්තට මේ ලංකාව සාක්ෂරතාවයේ තියෙන රටක්නේ. අපි හැමෝටම අකුරු ලියන්න පුළුවන්. හැබැයි කතා කියවීමත් පුළුවන්. කතා කරන අකුරු ලියන්න හැමෝටම බෑ. ඒක හරි වැදගත් පොයින්ට් එකක්. ඔව්. ඒක මේ කතා කරන අකුරු ලියන්න බෑනේ. මොකද එතුමාගේ පොත්වල තියෙන අකුරු කතා කරනවා. කියන්නේ අපිත් එක්ක ලයිව් සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ පාඨකයත් එක්ක සජීවී. දැන් අපි මේ කතා කරනකොට මේ බොහොම වේගවත් ගමනක් අපි යනවා පිටු අතරේ. ඉතින් අර ඒකත් එක්ක මේක කියවුවා රයිට්. ඊළඟත් කියවනවා. අන්න ඒ වගේ ලියන්න පුළුවන්. ඒක බොහොම ලොකු හැකියාවක්. මොකද ඒක විශේෂයෙන් අගය කළ යුතු හැකියාවක්. පැහැදිලිවම ඒකදී අපිට කොහෙවත් විශ්වවිද්‍යාලයකට අවලා උගන්වලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. ඒක ඇවිල්ලා ඔහුගේ සහජයෙන් ආපු හැකියාවක් සහ දශකයක් වගේ කාලයක් තුල අච්චර කෘති ප්‍රමාණයක් ලියනවා කියන එක කියන්නේ ලේසි පාසු වැඩක් නෙවෙයිනේ. දැන් අපේ කියන්නේ එක විදිහේ චක්‍රවර්තිලා ඉන්නවා. නමුත් තාමත් දැන් අවුරුදු දැන් මැරිලත් අවුරුදු 14ක් වෙන තැනක තාමත් මාරක කතා චක්‍රවර්ති දීමන් ආනන්ද පමණයි. වෙන කවුරුත් නැහැ. ඒ කියන්නේ ඔහුගේ තන ගන්න කවුරුත් නැහැ. මාරක කතා චක්‍රවර්ති තාමත් දීමන් ආනන්දම් පමණයි. මේ එක තැනක්. ඒකෝ ජයසංක කියනවා ඔහු වගේ කතා කරන අකුරු ලියන්න සමතෙක් තවත් නැහැ. එදත් හිටියේ නැහැ. ඉතින් මේක තමයි ඇත්තටම සාහිත්‍යයේ තියෙන ශක්තිය. මොකද සාහිත්‍ය කියන්නේ මේ මිනිස්සු මේ කොට්ටට තියලා නිදාගන්න පොත් ලියන කාලයක් නෙමෙයි. මොකද මේක අතාව ඇතුලේ තියෙන මිනිස්සු ඇද බැඳ ගැනීමේ හැකියාවක්. සහ ඒ ඇද බැඳ ගැනීමේ හැකියාවත් එක්ක පාඨකයත් එක්ක අර දැන් මේ ජයශංකගේ වචන වලින්ම කරනවා නම් ඒ අකුරු කතා කරනවා. මේක විශ්වවිද්‍යාල කියලා උගන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ජයශංක දැන් ඔබ මම දන්නවා පුද්ගලිකවම දන්නවා ඔබ මේ දීමන් ආනන්ද පිළිබඳව ලොකු මේ සොයාගැනීමක් කියන්නේ පුද්ගලයාව නෙමෙයි. දැන් ඒ කියන්නේ ඔහුගේ ඡායාරූපයක්වත් නැති තැනක හරියට හොයාගන්න දැනක කෘති පවා අවතැන් වෙලා තියෙන තැනක ඔබ ලොකු වැඩ කොටසක් කරලා තියෙනවා පහුගිය කාලේ දීමන් ආනන්දගේ ඒ එක්කස් කිරීම පිළිබඳව. ඇත්තටම දැන් දීමන් ආනන්ද මහත්මයාගේ ඇත්තටම කියනවා දැන් මම දැන් අර පාසල් කාලේදී දැන් අර මේ පොත්වලට පිස්සු වැටෙනවනේ. ඊපස්සේ ඉතින් දැන් මගේ ගම් ප්‍රදේශයේ මාතර ඉතින් මම ඊට පස්සේ මේ පොත් හොයාගෙන යනවා. එක මම හිතන්නේ මම ඉතින් අපේ මාතර සාමාන්‍යයෙන් කියන්නේ අපි අර ගොඩක් ඉතින් පුට් සයිකල්නේ අපේ තියෙන්නේ ගමනාගමන. සමහරට මම කිලෝමීටර් ගණනාවල් පාගලාති පොත් තියෙනවා කියන තැන් වලට. ඊළ එක මිනිස්සුන්ගෙන් අහලක් තියෙනවානේ මේ පොත් තියෙනවද? එහෙම කියලා හොයාගෙන ගියපු තැන් අනන්තයි. ඉතින් එච්චර පොත් හොයාගෙන ඇත්තටම එහෙම ගියා. දීමන් ආනන්දගේ පොත් සෑහෙන්න හෙව්වා. හොයලා අන්තිමට ඒ හොයාගත්ත පොත් ටිකක් අන්තිමට මම එතුමාටත් යවුවා. ඒ කියන්නේ එච්චරට මේ මොකද මම ඒ කියන්නේ ආයි මුද්‍රණ වලට මම හරි කැමතියි. ඉතින් මොකද මම කිව්වා තවත් ඉන්නනේ පිරිසක්. ඉතින් එහෙමත් යවුවා. ඉතින් අර සහ ඊළඟට මේ මම අන්තර්ජාලය එතුමාගෙන හෙව්වා. ඉතින් ඇත්තටම අන්තර්ජාලයේ එතුමාගේ දැන් මෙච්චර
දැන් කෘති ප්‍රමාණයක් ලංකා සාහිත්‍යයට දායාද කරලා එතුමාගෙන් කෙරිච්ච අනිත් එක එතුමා ලේඛක විතරක් නෙවෙයි තිර රචකයෙක් සහ එතුමාගේ සාහිත්‍ය තුළ තව අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවනේ. එහෙම කෙනෙක් වෙලත් නමුත් අන්තර්ජාලයත් එතුමාගේ පින්තූරයක්වත් හොයාගන්න තිබුණේ නැහැ. පස්සේ මම අර මේ එතුමාගේ පින්තූරයක් හොයලා ඉන්ටර්නෙට් එකට මේ අප්ලෝඩ් කරලා වෙනම මම මේ අර නිල Facebook පිටුවක් හැදුවා. ඒ දවස්වල 2008 වසරේ විතර තමයි මගේ Facebook ගිණුම් පටන් ගත්තේ. ඊට පොඩි කාලයකට පස්සේ මම ඩීමන් ආනන්ද මහත්මයාගේ ඔෆිෂියල් මේ ෆෑන් පේජ් එකක් හැදුවා ඩීමන් ආනන්ද නමින්. මේ මොකද එතුමාගේ ඇත්තටම විස්තර මේ සමාජගත කියන මේ කවදා හරි දවසක මේ සමාජගත වෙන්න ඕනේ. ඔව් දැන් එතන ඇත්තටම ජයශංක අපිට දැනගන්න අපේ ප්‍රේක්ෂකයන්ට අපි ලබා දිය යුතුයි ඒකට ඒ ප්‍රවේශ වෙන ආකාරය කොහොම නමුත් අපි ඒ ගැන සාකච්ඡා කරනවා මේ විරාමයෙන් පසුවට. විරාමයට පසු දැන් අපි නැවතත් එතනට එනවා. ජයශංක දැන් ඔබ කිව්වා ඇත්තටම දීමන් ආනන්ද පිළිබඳ ඔෆිෂියල් මේ පේජ් එකක් අපි ඒකට කියනවා සිංහලෙන් කිව්වොත් නිල මුණු පොතේ නිල Facebook මේ පිටුවක් මම ආරම්භ කරා. ඒ කියන්නේ එතුමා වෙනුවෙන් මොකද ඇත්තටම එතුමා මොකද තව ඉදිරියේදීත් ඔහු ගැන සොයන කෙනෙක් හිටියොත් ඔහු ගැන විස්තරයක් අපි දැනගන්න ඕනනේ. ඇත්තටම දැන් මේ වැඩසටහන වුණත් කවදාද දවසක අන්තර්ජාලයේ සැරිසරුවොත් ඔහු පිළිබඳ කියවීමක් අවශ්‍ය කෙනෙකුට මේක හැදෑරීමක් වෙයි කියලා මම හිතනවා. ඒ කියන්නේ මොකක් හරි ඔහු ගැන හොයන කෙනෙකුට. මොකද මම ඇත්තටම දැක්ක මේක මුහුණු පොතේ විවිධ පුද්ගලයෝ ඉන්නවනේ. ඊයේ පෙරේදත් මම දැක්ක කෙනෙක් මේ මම දැකිය විදිහට ඩීමන් ආනන්ද කියන්නේ නිකන් මේ අර ජොලියට පොත් ලියපු කෙනෙක්. එහෙම කියලා නිකන් අර බොහොම කියන්නේ අර එහුගේ සාහිත්‍යකරණය ගැනවත් ඔය ඇත්තටම ඔහු අධ්‍යයනය කරපු කෙනෙක් නෙවෙයි නිකන් එහෙම දාලා තියෙනවා. කිසි හැදෑරීමක් නැතුව එහෙම කියනවා. ඔව්. නමුත් ඉතින් ඇත්තටම ගත්තොත් එහෙම ඉතින් ඔහු එහෙම කරපු කෙනෙක් නෙමෙයි. ඔහු ඇත්තටම මෙහෙම දැන් පසු කාලීන ඔහුගේ කලකිරීමක් තිබුණා. මොකද ඔහුගේ අර සාහිත්‍යකරණයට එල්ල වෙච්ච විවිධ මේ ප්‍රචාරණ සහ ඒවත් ප්‍රහාර කියලා කියන්න ඒවත් එක්ක ඔහු බොහෝ කාලයක් ඔහු නිහඬවත් හිටියා. ඉතින් ඒ නැතත් ඔහු යම්කිසි ඒ කියන්නේ ඔහු මේ සාහිත්‍යය තුළ පැහැදිලිවම මේ හැරවුම් ලක්ෂයක් ඇති කරපු පුද්ගලෙක්. දැන් එතෙන්දී අපිට එක පිළිගන්න වෙනවා. අපි නොපිළිගන්න බොහෝ කරුණු තුල පිළිගැනීමට සුදුසු කරුණු තියෙනවා. දැන් අපි බොහෝ විට අපි වෙනුවෙන් ප්‍රතිරූප නිර්මාණය කරගන්නවා. ඒ ප්‍රතිරූප වල හිස් බව වහගන්න අපි විවිධ පුද්ගලයන්ට විවිධ අන්දමේ අවස්ථාවාදී ප්‍රචාරත් දියත් කරනවා. ඒක අපේ හැටියක් විය හැකි. කොහොම නමුත් ජයශංක ඉන් පසු ඔබ දැන් ඩීමන් ආනන්දගේ පොත් පිළිබඳ මේ කරන හැදෑරීම ඇතුලේ ඔබට හම් වෙනවා දැන් කියන්නේ ඔහුගේ පෞද්ගලික තොරතුරු ඒ වගේම මම හිතන්නේ ඔහු සම්බන්ධව ඉතාම කිට්ටුවෙන් හිටපු පුද්ගලයන් පව ඔබ අසුරු කරනවා. ඒ අසුරෙන් ඔබට යමක් කිව හැකි නේද මේ වෙලාවේ? ඔව් පැහැදිලිව මොකද සාහිත්‍යකරණය තුළ දැන් අපිට අඳුර ගන්න පුළුවන් දේවල් තියෙනවා. දැන් ඔහු ඇත්තටම දැන් අපේ මේ සිංහල පොත් කියවන අයට දැන් වර්තමානයේදී ගොඩක් පරිවර්තනනේ සම්බන්ධ වෙන්නේ. ඒතකොට ඒ පරිවර්තන හරහා රහස් පරීක්ෂක කතාවදී දැන් ෂර්ලොක් හෝම්ස්, අගතා ක්‍රිස්ටිගේ ඔය හර්කියුල් පයිට්රයිට් වගේ චරිත අපේ දැන් සිංහල පාඨකයා දන්නවනේ. නමුත් 60 දශකයේදී ඩීමන් ආනන්දගේ පෑනින් නිර්මාණය වෙච්ච බොහොම සජීවී චරිතයක් තමයි ඩිකී වීරකෝන් කියන චරිතයට. ඒ කියන්නේ ඔහු මේ ලංකාවේ මේ ඉන්න මේ පාඨකයන්ට බොහොම සජීවී චරිතයක් හඳුන්වා දුන්නේ ඩිකී වීරකෝන් කියලා චරිතය. ඒ කියන්නේ ඇත්තටම ෂර්ලොක් හෝම්ස් තරමටම මේ ලංකාවේ පොළොවේ සජීවී ඔහු ඒ චරිතයේ මුල්වරට හඳුන්වා දෙන්නේ මිනිමරු ජාවාරම කියන කෘතිය හරහා. තමයි ඔය ඩිකී වීරකෝන් කියන චරිතය හඳුන්වා දෙන්නේ. සහ ඒ ඩිකී කියන නම යොදා ගන්නත් පොඩි මට දැන් අහන්න සූදානම් වුණේ ප්‍රශ්නේ. ඔව් ඒකේ තියෙනවා මේ ඩිකී කියන නම ඔහු අරගෙන තියෙන්නේ. මොකද ඔහු ඇවිල්ලා හොඳ මේ ඔහු දැඩි කොමියුනිස්ට් මේ මතධාරී පුද්ගලයෙක් ඩීමන් ආනන්ද කියන්නේ. ඔහු අර මේ අර 4 ලක්ෂ මංකොලට සම්බන්ධ වෙච්ච පුද්ගලයෙක් එක්කත් ඇසුරක් තිබිලා තියෙනවා ඉස්සර. ඒ අර ජේම්ස් සෙනවිරත්න ඒගොල්ලොත් එක්කත් ඇසුරක් තිබිලා තියෙනවා කියලා මම අහලා තියෙනවා. ඉතින් අර ඔවුන් එක හිටපු අර මේ අර බොහොම ඒ පැත්ත කොමියුනිස්ට් අදහස් තියෙන කෙනෙක්. ඉතින් අර මේ අර අපේ ඒ කාලේ හිටපු එවකට ජනාධිපතිතුමාට මේ අපේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයාට මේ අර නමක් පටපැදලා තියෙනවනේ යන්කි ඩිකී කියලා. යන්කි ඩිකී. ඔව් ඒ යන්කි ඩිකී කියන ඇමරිකන් සම්බන්ධකම් මත. ඔව් ඉතින් ඒකත් එක්ක තමයි ඔහු අර ඩිකී කියන කෑල්ල අරන් තියෙන්නේ අර ඔහුගේ චරිතය සඳහා එතනින්. එහෙම තමයි මේ ඩිකී වීරකෝන් කියන චරිතය හදලා තියෙන්නේ. ඊළඟට අනිත් එක ඔහුගේ තව ලක්ෂණයක් ඒ අර ඔහුගේ සාහිත්‍යකරණය ඔස්සේ දැන් තව දෙයක් තියෙනවා. දැන් ඔහු මවපු චරිතයක් තමයි ජේම්ස් බණ්ඩා 0.19. ඔහු ඒක මවන්නේ ඉයන් ෆ්ලෙමින්ගේ ජේම්ස් බොන්ඩ් 007. දැන් ලෝකේ සාහිත්‍යයේ තියෙන තව ශාන්රයක් නේ ඔය රහස් ඔත්තුකරුවන්ගේ කතා. ඒක වෙනම ශාන්රයක් නේ. ඒතකොට ඒ ශාන්රය ගැන අධ්‍යයනය කරලා ඔහු නිර්මාණය කරපු ලංකාවේ චරිතයක් විදිහට තමයි
ජේම්ස් බණ්ඩා 0.19 කියන එක අපිට හඳුන්වා දෙනවා. හැබැයි මේ චරිත දෙකේ වෙනසක් තියෙනවා. දැන් ජේම්ස් බොන්ඩ් 007 කියන ඒ චරිතය ඇවිල්ලා ඇමරිකන් CIA ඔත්තුකාරයෙක්. කෙලින්ම. ඒ කියන්නේ ඔහු ඇවිල්ලා මේ චීන මේ අධිරාජ්‍ය ව්‍යාප්තියට ඒවට පහන නිකන් අර බටහිර අධිරාජ්‍යවාදී මේක කර තියාගෙන යන පුද්ගලෙක් තමයි මේ ජේම්ස් බොන්ඩ් කියන්නේ. නියෝජිතයෙක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ ඒ කියන්නේ අධිරාජ්‍ය නියෝජනය කරන CIA ඒජන්ට් කෙනෙක්. හැබැයි දැන් ජේම්ස් බණ්ඩා කියන්නේ එහෙම නෙමෙයි. ඔහු CIA ව්‍යාපාරය විවේචනය කරන පුද්ගලෙක්. එතකොට එනවා අර ඔහුගේ කොමියුනිස්ට්වාදී ආන්න ඒකයි. ඔහුගේ තියෙන කමියුනිස්ට්වාදී අදහස් ඔහු අර මේ බණ්ඩා චරිත තුලට තුලත් කළා. ඔහු අරක විවේචනය කරන ඇවිල්ලා මේ එහෙම චරිතයක් විදිහට තමයි ඔහු අපිට මේ අර ජේම්ස් බණ්ඩා 0.19 කියන හරහා ඔහු ඒ හරහාත් පොත් 75ක් පමණ ප්‍රමාණයක් ලියලා තියෙනවා. ඒ කියන්නේ මම හිතන්නේ ඒක චිත්‍ර කතා වලත් නැගුණාද ඔය චිත්‍ර කතා මොකද දැන් ඩීමර්ට් ආනන්දගේ සාහිත්‍යයේ එක එක තියෙනවා දේවල්. ඒ කියන්නේ දැන් මුලින්ම ඔහු දැන් ඔය මාරක් කතා ඇවිල්ලා ඊට පස්සේ ලිංග මුදලාලි එතුමාව මේ උනන්දු කරනවා. දැන් මොකද ඔහුගේ දැන් ඊළඟ ලිංගම් පොත්හල කියන එක වෙනස් වෙනවා ආනන්ද පොත්හල කියලා. ආනන්ද පොත්හල. ඒ කියන්නේ ඔහුට කරන උපහාරයක් විතර ඔහු ආනන්ද පොත්හල විදියට ඒක නම වෙනස් කරලා ඊට පස්සේ ඒක දැන් දිගටම ලේඛනකාරයන් අතරේ ඔහු උනන්දු කරනවා ඩීමන් ආනන්ද මහත්මයාව මේ අර ඉස්සර සින්දු පොත් ගහන්න. සින්දු පොත් ඒ ලොකු ව්‍යාපාරයක් නේ. සින්දු පොත් කියන ව්‍යාපාරෙදී එතුමාව මේ උනන්දු කරවලා ඊට පස්සේ ඉතින් ඔහු අර මේ ෆිල්ම් එක මේ රිලීස් වෙනකොට මට ටක් ගාලා ඒ කොලේ ඉතින් අර මේ අර ආනන්ද පොත්හලටම ගෙනත් දීලා යන තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒ ව්‍යාපාරෙත් එතුමා ඉඳලා තියෙනවා. ලිංග මුදලාලිට උදව්වක් වශයෙන්. ඔව් එතකොට ඒ කියන්නේ අර සින්දු පොත් පැත්තෙත් ඔහු හිටියා. ඊළඟට චිත්‍ර කතා වලටත් ඔහු මේ යොමු වුණා. ඔව් චිත්‍ර කතා සඳහාත් ඔහු කතා නිර්මාණය කළා තිබුණා. ඔය බිහිසුණු රැකියුලා, ජේම්ස් බණ්ඩා 0.19 ඒ වගේ මේ කතා ඔහු නිර්මාණය කරා. ඔය බිහිසුණු රැකියුලා කියන්නේ ඇත්තටම ඩ්‍රැකියුලා කියන බ්‍රෑම් ස්ටෝකර්ගේ ඒ කතාව එතුමා විසින් පරිවර්තනය කරලා තිබිලා තියෙනවා. ඒ පොත ඒක පරිවර්තනය කරලා තියෙන්නේ බිහිසුණු රැකියුලා නමින් තමයි පරිවර්තනය කරලා ලෑස්ති කරලා තිබිලා තියෙන්නේ. හැබැයි ඒ වෙනකොට මේ අපේ ප්‍රවීණ පරිවර්තක චන්ද්‍රානගේ රත්න මහත්මයා මේ මරදානේ අනුලා පොත්හලෙන් ඒක අවසර අරගෙන මුද්‍රණය කරන්න ලෑස්ති කරලා තිබිලා තියෙනවා. දීලා අවසරය වුණ අරන්. ඔව් අවසර අරගෙන පොත ගහන ලෑස්ති කරලා තිබිලා තියෙනවා. ඉතින් දැන් මේ පොත අහක දාන විදියක් නැහැනේ. දැන් අන්තිමට දැන් මෙතුම බල්ලා තියෙනවා මේ දැන් මේක පැත්තකට දාන්න විදියකුත් නැහැ. හැබැයි ඩ්‍රැකියුලා නමින් පොතක් ආවොත් කෙලින්ම මේක නීතිමය පැත්තට යන්නත් වෙනවා. එතුමා ඊට පස්සේ අර මොකක් හරි ඒ දවස්වල තිබිලා තියෙන එතුමා ළඟ බැට් කියලා පොතක් ද බැට්. ඒ පොතේ ටිකක් කෑල්ලකුත් අරගෙන අර කතාව ලංකාවේ විදියට හදලා වවුලා නමින් අපේ ලංකාවේ මේ කෙලින්ම මේ පාඨකයාට දුන්නා. ඒකෙත් තියෙන ඩිකිවිර කොන් චරිතේම තමයි ඉන්නේ. ඉතින් ඒකත් බොහොම රසයක් තියෙන පොතක් විදියට මේ පාඨකයාට ගියා. ඉතින් අරක රස දෙකනේ අරකේ ප්ලොට් එකම තමයි අරන් තියෙන්නේ. හැබැයි ඉතින් වෙනම රසයක් තියෙනවා. මම ඒක ඔහුගේ ලේඛනයේ තියෙන අර ඒක තමයි රහ අර අර ජෝතිපාල අර රාෆික සින්දුවක් කිව්වම ඒක අපිට දැනෙන විදියම තමයි ඒක. හරි අපූර්ව සංසන්දනයක්. ඇත්ත වශයෙන්ම මේ නෑ ඇත්තටම අපි ආඩම්බර වෙන්න ඕනේ අපිට එහෙම චරිතයක් ඉඳීම ගැන අතීතයේ එහෙම ඉඳීම ගැන. මොකද ඒ චරිතය හැසිරුණු ආකාරය තුළ සාහිත්‍යයට අසාලිප්තය අර කියවන අකුරු තුල තිබුණු අර කතා කිරීමේ ස්වභාවය අනිත් එක අපි මේ වෙලාවේ සතුටු වෙන්න ඕනේ ඒ පිළිබඳ සොයන තරුණ ලේඛකයෙක් අපට සිටීම ගැනත්. මොකද මේ වනාහි වෙන්න ඕනේ දේවල් නමුත් බොහෝ විට අපේ සාහිත්‍යය වෙන්න ඕනේ දේවල් නෙවෙයි. නමුත් පොදු එකක් තමයි අපි අපේ තරුණ පරපුරක් ගොඩනගෙන්න ඕනේ අපිව විමසමින් ඉදිරියට ගෙනියන්න. දැන් මෙතෙන්දී මම අහන්න හිටපු දෙයක් තමයි මේ දැන් ඩ්‍රැකියුලා කතා මේ කතන්දරය ඇතුලේ එතනින් අවසන් වෙනවද මෙයාගේ මේ අපේ ඔය ඩීමන් ආනන්දගේ කාර්යභාරය ඔය සිද්ධියෙන් පස්සේ? අනේ එතුමාගේ මෙහෙමයි එතුමාගේ ඇත්තරම ලේඛන කාර්ය මම කිය දශකයක වගේ කාර්ය ඇතුළතදී ඔහු ওই විවිධ ශානරවල කියන්නේ ත්‍රාසජනක නවකතා සාහිත්‍ය රහස් පරීක්ෂක ඔය මොනවාද බිහිසුණු කතා ඒ වගේ කතා නිර්මාණය කළා. ඒ අතරේදී ඔහුගේ විවාහය සිද්ධ වෙනවනේ. ඔහු විවාහ වෙන්නේ ජයසුන්දර මුදලාලි කියලා හිටපු සන්රයිස් ව්‍යාපාර අයිතිකරුගේ දුවත් එක තමයි මේ විවාහ වෙන්නේ. ඉතින් මේ විවාහ වීමත් එක්ක සහ ඉතින් ඔහුගේ තිබිච්ච අර ලේඛන හැකියාවත් එක්ක බද්ධ වෙලා ඔවුන් එකතු වෙලා චිත්‍රපටි මේ ලංකාවේ චිත්‍රපටි නිෂ්පාදනය සඳහා ඔවුන් යොමු වෙනවා. එතනදී ඇත්ත කියන්නේ මේ ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ චිත්‍රපටි වල ඒ කියන්නේ මේ දාස කුමටද? ඔව්.
සූරයාමයි යලි ඉපිදේ හිතක පිපුණු මල් ඒ හැම චිත්‍රපටියකම තිර රචනයේ ඩීමන් ආනන්ද මහත්මයාගේ කවුරුත් දන්නේ නැහැ. කවුරුත් දන්නෙත් නැහැ. ඒක තමයි තියෙන්නේ. ඒ ඔහුගේ සහ නිෂ්පාදනය අධ්‍යක්ෂණය තිමොති වීරරත්න මහත්මයාට මේදාසුකුමටද ඊළඟට නිෂ්පාදනය සන්රයිස් නිෂ්පාදන ඒ කියන්නේ ඔහුගේ මාමණ්ඩිගේ තමයි ඒ නිෂ්පාදන විදිහට තමයි ආවේ. සහ ඊට පස්සේ ඔහු ටෙලි නිර්මාණ දෙකකටත් ඒකට ඔහුගේ සංග්‍රාමය කියලා ටෙලි නිර්මාණයක් ගියා. ඒක මම දන්නේ ජාතික රූපවාහිනී විකාශනය වුණේ මේ ඒකත් තිර රචනය කරේ සංග්‍රාමය කියන කතාවත් මේ ඩීමන් මහත්මයාම තමයි. ඒක දැන් නොදන්නා කරුණු හැදෑරීමත් නොදන්නා කරුණු දැනගැනීමත් මංගල කාරණයක් කියලායි මට නම් හිතෙන්නේ. අපි අද ඒ වගේ තැනකට ඇවිල්ලා ඉන්නවා. මොකද අපි දැනගත යුතුයි අපි කොහෙද ඉන්නේ අපි කොහෙද යන්නේ කියලා. මේ ඩීමන් ආනන්ද පිළිබඳව අදටත් පවතින අවරගණයේ සිතුවිලි අවරගණයේ අදහස් වලට එරෙහිව මේ තරුණ ලේඛකයෙක් වන අපේ ජයශංක කරුණානන්ද ඉදිරිපත් කරන මෙරසහන අපිට වැදගත් වෙන්නේ ඒ නිසයි. කෙසේ වෙතත් අපි නැවතත් මේ කෘතියට අපේ ඩීමන් ආනන්ද කතිකාවතට එනවා මේ විරාමයේ පසුව. විරාමයට පසුව අපි දැන් අලුත් තැනකට එනවා. ඩීමන් ආනන්ද නැමැති ඒ මාරක කතා චක්‍රවර්ති චරිතය වෙනස් තැන්වලින් මතුවෙන අවස්ථාවල් තියෙනවා. බොහෝ අය බොහෝ විට නොදන්න කරුණු හෙළිදරව් කරගන්න අවස්ථාවක් මේක. ජයශංක අපි අහලා තියෙනවා ඒ වගේම ඔබත් දන්නවා මට පැහැදිලි ඩීමන් ආනන්ද ඇත්තටම මේ චිත්‍රපට කර්මාන්තයට බද්ධ වුණා. නමුත් චිත්‍රපට රසිකයෙක් සමහර විට කියන්න බුණා හින්දි චිත්‍රපට රසිකයෙක් සමහරට අපි කියන්නේ හින්දි චිත්‍රපට පිස්සෙක් වගේ කියලා. අන්න එහෙම තත්ත්වයකුත් ඔහුගේ තිබිලා තියෙනවා. ඔව් ඇත්තටම එතුමා මේ කියන්නේ ඔය අර සිංහල ජාතිය පත්තරයට ලියලා ඊට පස්සේ දැන් ඔහුගේ අර මාරක කතා චක්‍රවර්ති රූපාන්තරණය වෙන්න කලින් ඒ අතරමැද කාලය තුළ ඔහු රිදී තීරය කියලා පත්තරයක ඔහු වැඩ කළා දෙනවා. ඔහු ලංකාවේ පැරණිම සිනමා ලේඛකයෙක්. ඒ රිදී තීරය කියන පත්තරේ ගොඩක් ගිහලා දෙන හින්දි නළු නිලියන්ගේ විස්තර තමයි ඉතින් ඒ කාලේ ගිහලා තියෙන්නේ. ඉතින් අර එතුමා මේ එක සැරයක් වරක් පවසා දුන්නා. ඒ කියන්නේ අර ලංකාවේ දිලීප් කුමාර් ආපු වෙලාවේ එතුමා මේ බොහොම සටනක් දුන්න කියලා මුණ ගැහෙන්න. නමුත් ඉතින් මුණ ගැහෙන්න බැරි වෙලා මොකද හැම රාජතාන්ත්‍රිකයෙක්ම ගෙවල් ඉතින් හැමදාම අපොයින්ට්මන්ට් දාලා ඉතින් නිසා බැරි වෙලා දිනවා. ඊට පස්සේ එතුමා පොළොන්නරුවට ගිහිල්ලා තියෙනවා එක සැරයක් එන්න. ඒ කියන්නේ ඒ කාලෙම මේ ඒ කියන්නේ දිලීප් කුමාර් ආපුම ඒ දවස් ඇතුළතම පොළොන්නරුවට ගිහිල්ලා තියෙනවා. රිදී තීරය පත්තරේ දැන් අර බෙදා හරින්නේ සල්ලි තුරන්නේ ඔක්කොම එතුමාම තමයි ගිහිල්ලා ඉතින් අර එහෙම වැඩකට ගිහිල්ලා ඉන්න අතරේ අර සල්ලි ලැබෙනකන් අර කඩවල වලින් විකුණලා මේ අර ගල් විහාරයේ පොළොන්නරුවේ මේ අර රූප නිකන් බලන්න ගිහිල්ලා ඉන්න වෙලාවේ එතනට යා එකවර දැකලා දිනු නිකන් අර අමුතු ඇඳුමක් ඇඳගත්ත කෙනෙක් පිරිසකුත් එක්ක එනවා. බලනකොට දිලීප් කුමාර් එනවා මේ පොළොන්නරුවේ ගල් විහාරේ බලන්න. ටක් ගාලේ වෙලෙම අර බිම් වැටලා තිබිච්ච සිගරට් කොලයක් අරගෙන ගිහිල්ලා අස්සන ගත්තලු මේ දිලීප් කුමාර්ගේ. මොකද මෙච්චර වසම මුණ ගැහෙන්න හිටපු කෙනා ඉතින් අර මුණ ගැහිමේ අර ප්‍රහර්ෂය නිසා ටක් ගාලා ගිහිල්ලා මේ කරගේ ඒ වගේ අර හින්දි බොහොම ලොකු හින්දි රසිකයෙක්. එතුමා ගෙදර තිබුණා මේ VHS කැසට් ගොඩක් හින්දි ෆිල්ම් සහ සින්දු එහෙම ලොකු අය සහ එතුමා ඔය මේ නෞෂාඩ් අලි හම්බෙන්න ඉන්දියාවටත් ගියපු කෙනෙක්. ගිහිල්ලා එතුමා මුණ ගැහිලා ඉතින් ඔය අර කොහිනූර් බෞජි බෞර වගේ අර ඒ ෆිල්ම්ස් වල කොහොමද මියුසික් කරේ ඒවා ගැන විස්තර එහෙම අහලා ඉතින් එතුමත් එක්ක හොඳ මිත්‍රත්වයකුත් ඇති කරගෙන දෙනවා පසු කාලීනව. ඒ කියන්නේ මේ යනතරම ඔහු පොතකුත් ලියලා තියෙනවා නෞෂාඩ් සම්බන්ධ සරදේව නෞෂාඩ් කියලා පොතක්. මේ ඩීමන් ආනන්ද විසින් ලියලා තියෙනවා. දැනට අපිට සොයා ගන්න පුළුවන්ද? මම හිතන්නේ දැනට ඒ කියන්නේ මුද්‍රණේ නැහැ. නමුත් මගේ ළඟ මේ තියෙනවා එකක් තියෙනවා. ඔය ඔබට උත්සාහයක් ගන්න පුළුවන්. ඒ පිළිබඳව ඒ කියන්නේ මේ නොදන්න කතා මේ කියන්නේ ඇත්තටම කිව්වොත් ඒ කියන්නේ ඔබට යම් උත්සාහයක් ගත හැකි. ඔබ ඇත්තටම ඩීමන් ආනන්ද රසිකයෙක්. ඔහු ඩීමන් ආනන්ද නෞෂාද් අලි රසිකයෙක්. කොහොම නමුත් දැන් ඔය කතාව ඒතර අපි දන්නේ නැති කතාවක්. ඔය ඔහුගේ චිත්‍රපට කතන්දරයේ ඇතුළේ තියෙන. තවත් දුරටත් ඔහු එතන ඇත්තටම ගියපු ගමනක් තියෙනවද ඔය ඇතුළත? ඔව් ඇත මෙහෙම ඇත්තටම දැන් ඔහු ඒ හරහා දැන් ඊළඟට ඔහුගේ රිදී තීරය පත්තරය හරහා තමයි ඔහු වරක් වාසා තිබුණා HR ජෝතිපාලයන්. එතකොට ඔහුත් මරදානේ එතකොට යවට තමයි හිටියේ. ඒතර HR ජෝතිපාලයන් කියන්නේ ගායකයෙක් වෙන්න කලින් ඔය අර ඉස්සර තිබුච්ච බජව් ගෙවල් කියලා තිබිලා තියෙනවා ගෙවල්. අර එහෙම සංස්කෘතියක් තිබුණා. එහෙම තිබිලා තියෙනවා. අන්න ඒ වගේ සින්දු ගැන කියපු තරුණයෙක් තමයි ජෝතිපාල කියලා කියන්නේ. ඉතින් අර ජෝති සහ ඩීමන් ආනන්ද ඒ අතරෙත් අර මොකද මරදානික ක්ලික් එකක් ඉඳලා තියෙනවනේ. ඒගොල්ලෝ අතරේ හොඳ සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඉතින් අර ජෝතික සරයක් එයාගේ පින්තූරයක් අරන් වෙලා ඩීමන් ආනන්ද මහත්තයා දීලා තියෙනවා මේ මගේ මම පුළුවන් නම් මං ගැනත් පොඩි විස්තරයක් දාන්න. එහෙම කියලා මොකද ජෝතිත් අර ඩීමන් ආනන්ද වගේම අර
එක ඉලක්කයක් තියා හිට පුද්ගලෙක් කවදා හරි ගායකයෙක් වෙනවා කියන අරමුණේ ගියපු කෙනෙක්නේ. එතනින් මෙහා ඉලක්කයක් නැහැ කෙලින් මෙතනටම තමයි. ඔව් ඇත්තටම මොහු වෙනම දිනේ කරන්න ඕන චරිතයක් ඒක. මේ ඉතින් අර එතනදී ඊට පස්සේ මොහු අර ඔහුගේ පින්තූරය දාලා පොඩි ලිපියක් සැපේව ලිවල මෙහෙම මේ වගේ තරුණයෙක් ඉන්නවා මෙහෙම නැගින හොඳ ගායකයෙක් ඔහු කවදා හරි දවසක ලංකාවේ දක්ෂම ගායකයෙක් බවට පත් වෙනවා කියලා දීමන් ආනන්ද ඒ දවස්වල මුලින්ම ලිව්ව කියලා එතුමා මේ ප්‍රකාශ කරලා තියෙනවා. හොඳ අනාවැකියක්. ඔව් ඇත්තටම ඒ කියන්නේ දැන් ඔය ඔහු ප්‍රසිද්ධ වෙන්න කලින් අර බජව්ගේ වල සින්දු කරන කාලේ රිදී තීර පත්තරේ ඔහු පළ කරලා තියෙනවා කියලා කිව්වා. සහ ඉතින් පසු කාලේ නම හිතන්නේ ඔහු අර දැන් ඔය ඔක්කොම ඉවර වුණාට පස්සේ දැන් ඔහුගේ අර පොත් ව්‍යාපාරය ටිකක් 70 දශකයන් පස්සේ ඔහු රූපාන්තරණය වෙනවා අර සුජිකලා ව්‍යාපාරයට. සුජිකලා වෙසක් කාඩ් පත් කැලෙන්ඩර්. එතකොට ඒ අතරදී ඔහුට විජය කුමාරතුංගයන් මුණ ගැහෙනවා. කේසර සිංහයෝ චිත්‍රපටය කරන කාලෙදී විජය ඔහුව කියලා මේ ආනන්ද පොත්වලට කියලා මේ කියලා හඳුන්වලා දීලා ඊට පස්සේ විජයගේ වැඩිම කැලෙන්ඩර් ප්‍රමාණයක් මුද්‍රණය කරලා තියෙන්නේ ඩීමන් ආනන්ද මහත්මයා. විජයගේ රුව අරගත් ඔය ගොඩක් කැලෙන්ඩර් කරලා තියෙන්නේ ඩීමන් මහත්මයා තමයි සුජිකලා ව්‍යාපාරේ හරහා. විජය උන්මාදය තිබූ කාලේ වෙන්නේ නැති. පැහැදිලිවම. ඉතින් අර විජය කුමාරතුංග මහත්මයා ඩීමන් ආනන්ද මහත්මයා අතරත් හොඳ සම්බන්ධයක් තිබිලා තියෙනවා ඉතින්. එතරම් ඩීමන් ආනන්ද කියන්නේ සමාජගත පුදුමාකාර විස්තෘත චරිතයක්. පැහැදිලිවම ඔහුට සෑහෙන ඔහුගේ කියන පරාසය වැයකට වැඩි. නමුත් අර ලංකාවේ මිනිස්සු දන්නේ ඉතින් අර බොහොම එක පොඩි කොනක් තමයි අල්ලන් හිටියේ. අපි හැම වෙලේම කොන් අල්ලගෙන කටයුතු කරන જાතියක් නිසා එහෙම වෙනවදෝ කියලා හිතෙනවා. කොහොම නමුත් අපි අද මේ කතා කරන්නේ ඩීමන් ආනන්ද නැමැති ඒ කීර්තිමත් චරිතය. ඉතින් නොබියව කිය යුතුයි. ඔහු කීර්තිමත් චරිතයක්. ඔහු සමාජගත චරිතයක්. ඒ කීර්තිමත් චරිතය පිළිබඳව අනුස්මරණීය වැඩසටහනක් අද අපේ රිලැක්ස් රීඩර් මේ ජයශංක කරුණාරත්න තරුණ ලේඛකයා විශේෂම රහස් පරීක්ෂක කතා ශානරේ අද සිටින ලේඛකයෙක් විදිහට ඔහු අද අපිට හමු වෙනවා. දැන් මෙතන ජයශංක ඔබ මට ගෙනත් දෙනවා මේ මරණ වරන්තුව ඩේන්ජර් සිග්නල්. එතනින් එහාට ගියාම ඩොක්ටර් එක්ස්. දැන් මේ කෘති අලුතෙන් ප්‍රකාශයට පත් වෙන කෘතියද? මේකේ ප්‍රකාශන වශයෙන් දහන් වෙනවා මේ ත්‍රාස ප්‍රකාශකයෝ කියලා. ඔව් ඔය පොත් ටික වර්තමානයේදී ප්‍රකාශයට පත් වුණා. ඒ කියන්නේ අපේ මොකද ඩීමන් ආනන්ද මහත්මයාගේ එක කාලයක් තිබුණා 96 වගේ විතර වෙනකම්ම එතුමා මොකද අර එතුමාගේ අර සාහිත්‍යයට වෙච්ච නිර්දය ප්‍රහාරات එක්ක එතුමා බොහොම මුළු ගැන්වීමකට පළක් වුණා. සහ එතුමා අනිත් එක විවිධ අර ඔහුගේ අර ව්‍යාපාර පැත්තට යොමු වුණාට පස්සේ ඔහු සාහිත්‍යකරණයෙන් ඈත් වුණා. 96 දී එතුමා ආයෙත් මේ ලේඛනයට ඇදලා දාන්නේ අපේ හිතමිත්‍ර ගායන ශිල්පී සහ කියන්නේ ඩීමන් ආනන්ද මහත්මයා මගේ අතර මුණ ගැසීම් පවා අතර සිදු වෙන්නේ. කියන්නේ මොකද ඔහු මේ පොත් මුද්‍රණය කරපු නිසා තමයි අපි ඒ හරහා හොයාගෙන ඇඩ්‍රස් එක හොයාගෙන ගිහිල්ලා එතුමා මුණ ගැහුනේ. ඉතින් වර්නන් පෙරේරා මහත්මයා. වර්නන් පෙරේරා මහත්තයාත් අපි හැම වෙලේම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔව්. ඒ වර්නන් පෙරේරා මහත්මයා ඒතර 96 වගේ අවුරුද්දක එතුමාගේ පරණ පොත් 4ක් ජේම්ස් බණ්ඩා 019 බදුල් එක්ස්ප්‍රස් ඩ්‍රකියුලාගේ මනාලියෝ තව ඩොලර් කීපයක් සඳහා. ඒ පොත් 4 නිල්වලා ප්‍රකාශකයෝ උපුල් ජයසිංහ මහත්මයාගේ දැන් නම් හිතන්නේ ප්‍රකාශන ආයතනය නැහැ. ඒ ප්‍රකාශන ආයතනයේ හරහා මේ පොත් 4 96 දී ඉලි දක්වලා ආයි ඩීමන් ආනන්ද කියන චරිතේ කරලියට ගේන්න විශාල කාර්යභාරයක් ඉෂ්ට කරන්නේ වර්නන් පෙරේරා මහත්මයා. ඉතින් එතනින් එහාට ඊට පස්සේ ආයිත් ඔහු ලේඛනයට පිවිසෙනවා. එහෙම තමයි ආයි ඔහුගේ පරණ කෘති මුද්‍රණයට එනවා. ඊට පස්සේ ඔහු තව සඩසුලඟ ඊළඟ තව ටාසන් පොත් පෙළක් කරා දයවන්ස් ජයකුඩි සමාගම ගුණසේන සමාගම පහන්න වගේ ප්‍රකාශන සඳහා ටාසන් පොත් පෙළක් කරා. ඒ කියන්නේ නූතන ප්‍රකාශන සමාගම එක්කත් එකතු වෙනවා. පැහැදිලිවම ඔහු ඊට පස්සේ පසු කාලේනෝ ඒවා හැම ඒවත් එක්ක වැඩ කරා. අන්තිමටම ඔහු කරපු පොත තමයි ඔය අර ඒක ලොංග් රේන්ජ් කියන පොත. ඒක ඔහුගේ මේ අභාවයෙන් පස්සේ තමයි මේ මුද්‍රණයෙන් එළියට ආවේ. ඊට කලින් සැඩසුලඟ කියලා පොතක් කරා නව කතාවක්. ඒව තමයි ඔහු අන්තිම වශයෙන්ම කරේ. ඉතින් අර මියාන තුරාවටම ඉතින් ඔහු ලේඛනයේ ඉදිරිය හිටියා. හැබැයි ඉතින් අර අපරාධයක් කියලා දෙනවා අර කාලේ. මොකද දශකයක් තුල ඔහු මෙච්චර වැඩක් කරා නම් අර ටිකේ කරා නම් එහෙම ඉතින් හිතා ගන්නත් බෑ. මිනිසෙකුට අපරාධ කාලක් තියෙනවා. ඔහු අපරාධකාරයෙක් නෙවෙයි. ඔහු තමයි අපේ රටේ කියවීම කියන ඒ සංස්කෘතිය තුළ ප්‍රබලම චරිතයක් බවට පත් වෙන්නේ. අනිත් අතින් අපේ රට තුළ තිබුණු අර කිසියම් වූ අධිපතිවාදී සාහිත්‍යවාදීන් කුමක් කීවත් ඩීමන් ආනන්ද කියන්නේ ඇත්තටම ප්‍රබල සාහිත්‍ය ශානරයක් නියෝජනය කරපු ප්‍රබල චරිතයක්. අමතක කළ නොහැකි චරිතයක්. හොඳයි. දැන් අපි මේ කතා කරන ජයශංක ඔබත් තරුණ රස පරීක්ෂක කතා ශානරයත් සමග ගැට ගැහුණු චරිතයක්. ඔබේ කෘති කීපයක්ම ඇවිල්ලා තියෙනවා, පරිවර්තනත් ඇවිල්ලා තියෙනවා. පොදුවේ ගත්තම ඔබට දැන් කියන්න පුළුවන් මේ වෙලාවේ ඩීමන් ආනන්ද සම්බන්ධ කොට ගත්තම අපේ රටේ රහස් පරීක්ෂක කතා ශානරය පිළිබඳව
යම් හැදෑරීමක් ඔබට ඇති. ඒ කියන්නේ ඔබට යම් අදහසක් මේලා ප්‍රකාශ කරන්න පුළුවන්. ඔබත් සම්බන්ධ කරගෙන. දැන් අපේ රහස් පරීක්ෂක කතාව දැන් ඩීමන් ආනන්ද කියන චරිතය 60 දශකයේදී සාහිත්‍යයට සම්බන්ධ වෙනකොට රහස් පරීක්ෂක කතා සහ තරස් යන කතා කියන නමුත් අපේ ලංකාවට ඒ සාහිත්‍ය මේ අපේ ලංකාවට ඇවිල්ලා ඉවරයි. ඒ කියන්නේ 20 30 ගණන් වෙනකොට පියදාස සිරිසේන මහත්මයාගේ කතා ඊළඟට අපේ W සිල්ලා මහත්මයා වගේ ඒ කියන්නේ ප්‍රවීණ ඒ අය හරහා කේලානිල් පෙරේරා මහත්මයාගේ ඒ කර රහස් පරීක්ෂක කතාව කියන ශානරය එනවා. නමුත් අර ඒ වගේ තිබිච්ච භාෂා විලාශය සහ ඒ කියන්නේ අර මුලින්ම එන රහස් පරීක්ෂක කතාව වෙලා රහස් සෝදිසි කතා කියන තැනනේ. එතන ඉඳලා ඒ කියන්නේ ඒකිට භාෂාවට බරයි. ඊළඟට ඊට වඩා ටිකක් ලිහිල් සාහිත්‍යයක් තමයි W සිල්ලා මහත්මයාගේ කේලානිල් පෙරේරා මහත්මයාගේ. නමුත් දැන් ඩීමන් ආනන්ද කියන ඒ චරිතයේ එන සාහිත්‍යය කෙලින්ම මේ සාමාන්‍ය මේ අර පොදු ජනතාවගේ සාහිත්‍යය. ඒ ඔවුන්ගේ හිතට වදින සාහිත්‍යය නිකන් ඒක මිනිස්සුන්ට හරි ගෝචර වෙනවා. ඒ කියන්නේ දැන් අපිට හැමදේම එහෙමනේ දැන් අපිට දැන් අපි ඝර්ම කලාපී අපි ඉන්න මේ රටවල අපිට අඳින්න පුළුවන් ඇඳුම් තියෙනවා. අපිට ලොන් ඇඳුම් ඇඳගෙන ඉන්න බෑනේ. අපි සීතල ඇඳුම් ඇඳගෙන ඉන්න බෑ. අපිට කන්න පුළුවන් අපිට කැම රටාවක් තියෙනවා. ඔව් එහෙම ඇඳුම් දීපපරිට අපිට අඳින්න බෑ. ඔය සංගීත රටාවකුත් තියෙනනේ. දැන් ජෝතික සින්දු අපිට මෙච්චරම අපිට බද්ධ වෙන්නේ ඇයි? මොකද ඒක විතර ඩොල්කි මියුසික්, තබ්ලා මියුසික් ඒවා අපිට මේ අර අපේ මේ සවුත් ඒෂියන්ස් වලට ගොඩක් ටච් වෙන දේවල්. අපිට ඒක දැනෙනවා. අපිට අර ඒක ටියුන්ස් අපිට අර තේරුනේ සින්දි අර හින්දි වචන නොතේරුණත් ටියුන් එක අපිට දැනෙනවා. ඒ වගේ අර සාහිත්‍යයේත් අර අපිට දැනෙන දෙයක් තියෙනවනේ. අර පොදු ජනතාවට අර රහට කියවන්න පුළුවන් ලිවිල්ලක් තමයි අර එතුමා අපිට හඳුන්වා දෙන්නේ. ඒ සමාජකීය වීම. ඔව් පැහැදිලිවම. එතකොට ඒ හරහා ඇත්තටම එතනදී අපිට එතන මේ ඒ හරහා ඔහුගේ සාහිත්‍යයේදී ඔහු අර මේ ඒතර අපිට මේ ඇති කරගෙන ඔහුත් සමහරට නොදැනුවත්ව වෙන්නේ නැති කියවීමේ පුරුද්ද කියන දේ ඇති කරන්නනේ. දැන් ඇත්තටම දැන් අර භෞතික විද්‍යාව ආධාරව කෙනෙක් විදිහට මම සරල ගානකින් පටන් ගන්න සංකීර්ණ ගානකට යන්න පුළුවන්. ඔව්. සරල ගානක් විසඳන්න ඕනනේ. ඊට පස්සේ තමයි සංකීර්ණ වෙනවා. දැන් අපි සරල සාහිත්‍යයක් රස වින්දොත් තමයි අපිට අර තියෙන උසස් සාහිත්‍යයට අපිට මේ යන්න පුළුවන්. එහෙම නැත්නම් එකපාරට උසස් සාහිත්‍යයක් අපිට ළඟට එන්නේ නැහැ. ඉතින් අර ඒක නිසා ඇත්තටම කියනවා නම් ලංකා රහස් පරීක්ෂක කතාව කියන දේ ඇත්තටම දියුණු කිරීම තුළ අද වර්තමානයේ කියන අපි කියවන්නේ නැහැ. මේ ළමයි මෙහෙමයි අර එහෙම ගොඩක් එකේ මැසිවිලි කියනවනේ. එහෙම නැහැ. නමුත් ඇත්තටම කියවන්න පුළුවන් සහ මිනිසුන්ට ආසයි දෙන දෙයක් දෙනවා නම් මිනිස්සු කියවනවා. ඩීමන් ආනන්දයන් එදා කරේ ඒක. ඒ කටයුත්ත තමයි ඔහු කළේ. ඩීමන් ආනන්ද පිළිබඳ ඒ සංවත්සර වැඩසටහන අද අපට මෙසේ ඉදිරිපත් කරන්න සිදු වුණේ ඔන්න ඔය කාරණේ නිසා. හොඳයි. අද අපි ඒ වැඩසටහන ඒ ආකාරයෙන් අපිට ජයශංක කරුණාරත්න සමග පවත්වපු සාකච්ඡාව මෙතකින් අවසන් වෙනවා. ජයශංක ඔබට ස්තුතියි. පොයුණෙන් මේ සාකච්ඡාවට සහභාගී වීම ගැන. රැඳී සිටින්න. මින් පසුව ඔබට යන්න පුළුවන් අපේ සාහිත්‍ය විචාරය වැඩසටහනට. ඉතින් අපි කෙටි විරාමයකට යනවා.